සාදු කියන්නේ සමන්ත චක්කමාලේසු අත්‍රාගතං දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සමන කායෝ අයං භදන්තා ධම්මං සමන කායෝ අයං භදන්තා ධම්මං සමන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආර සම්භූතෝ අයං භගිනිකායෝ ආරං නිස්සාය ආයෝ පහතම්බෝ තණ්හා සම්භූතෝ අයං භගිනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පහතම්බා මාන සම්භූතෝ අයං භගිනිකායෝ මානං නිස්සාය මානෝ පහතම්බෝ මේ තුන සම්භූතෝ අයං භගිනිකායෝ මේ තුනේ සේතු ඝාතෝ මුත්තෝ භගවතාති පින්වත්නි 2018 වර්ෂයේ ප්‍රථම පොය දිනයි. හැමදාම පොයකට පැයක පමණ ධර්ම දේශනයක් පවත්වනවා. මේ සම්බෝධි යෝගාශ්‍රමය ආරම්භ කළ කාලේ ඉඳලා ආරාධනාවක් ඇතත් නැතත් ඒ කටයුත්ත කරනම ඉන් බොහෝ දෙනා තමන්ට පින් සිද්ධ කර ගැනීමට ඒ ධර්ම දේශනාවට ආරාධනා කරනවා. දායකත්වය ලබා ගන්නවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්ව ආයි රණසිංහ රණසිංහ එල්ලස් රණසිංහ ඇතුළු පවුලේ හැම දෙනාම එකතු වෙලා තමයි සිද්ධ කරන්නේ. ඒකම මේ උපතේන මාපටුන මහත්මයා ඒ මහත්මයාත්
මේ ධර්ම දේශනාවේ දායකත්වයට සම්බන්ධ වෙනවා. යම් බලාපොරොත්තු ඇති කරගෙන ඒවා පසුව සඳහන් කරනවා. ධර්ම දේශනාවක දායකත්වය ලැබීමත් ඒකත් වටින පින්කමක් තමයි. තමන්ගේ හිතේ ගැන වැඩ කරනවා. මම ධර්ම දේශනාවේ දායකත්වයේ ගත්තා කියලා. බොහෝ දෙනාට බණ අහන්නට අවස්ථාව සැලසෙනවා. මේ ආදී වශයෙන් ඒ අයට බොහෝ පින් සිද්ධ වෙන වැඩක් තමයි. ධර්ම දානය ලබා දෙන පින්කම. ඒ නිසා ඒ දායකත්වයේ ලබාගත්තු දායකාවන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා. මේ හැම දිනාගේම සියලු බලාපොරොත්තු සඵල වෙලා අවසානයේදී උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන කටම තමයි. අද ධර්ම දේශනාවට ගත්තේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේ වදාළ දේශනාව. මේ කාලේ ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටියේ කොසඹෑනුවර ഘോഷිතාරාමයේ. බුදුහාමුදුරුවෝ බොහෝ කල්යක වැඩ සිටි වරින් වර. ഘോഷිත කියන සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා තමන්ගේ වියදමෙන් ආරාමයක් සැදුවා. බොහොම රමණීය විශාල ආරාමයක්. කොසඹෑනුවර. ඒක තමයි මේ ഘോഷිතාරාමය. ഘോෂිත සිටුතුමා කළ විහාරය. බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ ගැන. තේන කෝපන සමයේන ආයස්මා ආනන්දෝ ഘോෂිතා ගෝසම්බියං ഘോෂිතාරාමේ. මේ ഘോഷිතාරාමයේ කියන එකේ වැඩ වාසය. මේ කොසඹෑනුවර තිබුණා භික්ෂුණී ආරාමයක්. මේ ආරාමේ හිටිය තරුණ භික්ෂුණියක්. මේ ආනන්ද හාමුදුරුවෝ ගැන බණ අහලා දැකලා කියලා ලොකු ලැබන්දියාවක් ඇති වුණා. සාමිලියෙන් කියනවා නම් මේ භික්ෂුණියට ආනන්ද හාමුදුරුවෝ ගැන ලොකු ආදරයක් ඇති වුණා. ආනන්ද හාමුදුරුවෝ බොහෝම ප්‍රසාදජනකයි ශාක්‍ය කුමාරයෙක්. තරුණ ශාක්‍ය කුමාරයෙක්. ඒ ශාක්‍ය කුමාරවරු ගැන සාසියක් එකතු වෙලා දේවදත්තාදී මහණුණානේ. අනුරුද්ධ කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ.
උන්වහන්සේගේ මේ පාරමිතා බලයක් ඈත අතීතයේ ඉඳලා බුදු කෙනෙකුගේ ධර්ම භාණ්ඩාගාරික වෙන්න පතාගෙන ආවා. ඇවිල්ලා තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ ඒ කපිලවස්තු නගරේ උපන් සාක්ෂිපන්. හරිම ලස්සන දැක්කාම හිත පැහැදෙන ඕන කෙනෙක්. බණ කියනකොටත් ඇවිල්ලා කතා කරනකොටත් හැම දෙනාගේම හිත පැහැදෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළම තියෙනවා. මේ පිරිනම් පාන දුක් ආනන්ද මේ විදියට මේ බොහෝම ප්‍රසාද ජනක කෙනෙක් කියලා. හැඩරුවත් එහෙමයි, පාටත් එහෙමයි, කුලයක් එහෙමයි, ඔක්කොම සම්පූර්ණ. එංගාන්දෙනෙක් ආනන්ද හාමුදුරුවන්ට බොහෝම මනාපයි කැමති. දැන් මේ කියන භික්ෂුණේ නමක් නැහැ. මේ ආනන්ද හාමුදුරුවෝ පිළිබඳව ලොකු ලැජ්ජකමක් හිතක් ඇති වෙලා දැන් ආනන්ද හාමුදුරුවෝ තමන් ඉන්න ආරාමෙට භික්ෂුණී ආරාමෙට ගෙන්න ගන්න උපක්‍රමයක්. ඒ දායක කෙනෙකුට කිව්වා මේ ගෝසිතාරාමෙට යන්න ගිහිල්ලා ආරාධනාවක් කරන්න. ආනන්ද හාමුදුරුවන්ට ආවල් භික්ෂුණිය ආරාධනා කළා. ඒ භික්ෂුණිය රෝගී තත්ත්වයෙන් වාගේ ඉන්නේ. ඒසා අනුකම්පා කළා භික්ෂුණී ආරාමයට වඩින්න කියලා මේ කෙනෙක් අත පණිවිඩයක් ඇති. ඉතින් ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ උන්වහන්සේට දියස් නැහැ. රෝගියෙක් කියන මේ අදහස කතාවට අනුව අනුකම්පා කරලා මේ භික්ෂුණී ආරාමයට වැඩම කළා. දැන් මේ භික්ෂුණිය මොකද කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ දුරදිමේනවා දැකලා ඇඟට වෙලා හිටන් රෝගියෙක් හැටියට විසපටන් පොරවාගෙන ඉඳගත්තා. ආනන්ද හාමුදුරුවන්ට මේ භික්ෂුණී ඉන්න ආසනයේ ඇඳ ළඟ ආසනයේ බුත්තණිවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ ආරාමෙට ගිහිල්ලා ඒ භික්ෂුණී ඉන්න කාමරයට ගිහිල්ලා අර පුරුෂයාත් එක්ක ඒ පණවන ලද ආසනෙහි වාඩි වුණාම ආනන්ද හාමුදුරුවන්ට දැනුණා කොහොම හරි අවබෝධ වුණා මේ භික්ෂුණියගේ චර්යාව. මේ රෝගයකට නෙවෙයි මේ භික්ෂුණිය වෙනස් අදහසින් තමයි මාව කැඳවලා දෙන්නේ ආරාධනා. ආනන්ද හාමුදුරුවන්ට මේක හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. උන්වහන්සේට දියස් නැතුවට හරි ප්‍රඥාවන්තයි. අතිමන්ත දිතිමන්ත ආදී වශයෙන් වදාරලා තියෙනවා.
ආනන්දහාමුදුරන්ගේ තත්ත්වය බොහෝම නුවණැති කෙනෙක් ආනන්දහාමුදුරුවෝ. ඒත දග්ගම් වික්කවේ වික්කෝණං පත්ථායකානං පතිමන්තානං විතිමන්තානං ගතිමන්තානං ආනන්දයත්. මේ ධම්ම භණ්ඩාකාරී ආනන්දෝ කියලා මම බුදුහාමුදුරුවෝ වර්ණනා කරලා ඉතින් මෙතෙන්දී උන්වහන්සේට මේක හොඳටම අවබෝධ වුණා. මේ භික්ෂුණිය වෙනත් අදහසකින් තමයි මාව කැඳවලා තියෙන්නේ. බණාන්නාත් වෙන උපදෙස් ගන්නවත් නෙවෙයි. හිතලා ඒ අවස්ථාවට ගැළපෙන ධර්ම දේශනයක් කළා. ඒකේ කොටසක් තමයි මේ මාතෘකාවෙන් තබා ගන්න. මේ සරුවත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥා. ඒ වුණාට ආනන්දහාමුදුරුවෝ තමයි සේරම ධර්මයේ දරාගන්නේ. බුදුහාමුදුරුවෝ පිටක වැඩල ධර්මයක් දේශනා කළත් ඇවිල්ලා ආනන්දහාමුදුරුවන්ට නැවත වදාරන. පොරොන්දු පිට තමයි මේ පස්ථානේ බාරගන්නේ. එක පාරෙන්ම පාඩම් හිතෙනවා මේ කාලේ හැටියට එක පාඩම්. එක පාරෙන්ම පාඩම්. දැන් ඔය අද තියෙන පිටකේ සූත්‍ර පිටකේ දේරම ආනන්දහාමුදුරුවන්ගේ කටපාඩම් ඒවා තමයි. කටපාඩම් බලන්න කොච්චර පිටකේම කටපාඩම් වුණා. එක පාරෙන් පාඩම්. ඒ පාරමිතා පුරාගෙන ආපු මහා ප්‍රඥා මහිමේ නිසා තමයි. දැන් වන්න මේ අවස්ථාවට ගැළපෙන ධර්ම දේශනයක් ආනන්දහාමුදුරුවෝ මේ භික්ෂුණියට දේශනා කළා. ආහාර සම්භූතෝ අයං භගිනි කායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතක්. නගණිය මේ ශරීරය කය ආහාරයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. වැඩෙන්නේ ආහාරය. නොඑක ආහාර කියනවා. ඒ කබලින්කාර ආහාරයේ කියන බස්මාල් ව්‍යංජන ආදී මේවෙන් තමයි මේ කය වැඩෙන්නේ. ඒකයි මෙතන කියන්නේ. තව පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර ඒව ගැන නෙවෙයි. මේ කන බොන කබලිකාර ආහාරයේ කියන බස්මාල් ව්‍යංජන ආදී මෙව පිළිගන්න. ඒකයි මෙතන මේ ආහාරය කියන්නේ. ආහාර සම්භූතෝ අයං භගිනි කායෝ. නගණිය මේ කය ආහාරයෙන් තමයි වැඩිලා තියෙන්නේ. ආහාර සම්භූත කියන්නේ ආහාරයෙන් වැඩිලා. දැන් පුංචි කාලේ අම්මලා කිරි වලින් දියර ආහාර වලින් මේ පොඩි දරුවන් වැඩි දියුණු කරනවා ලොකු මහත් කරනවා. ලොකු වුණාට පස්සේ බස්මාල ව්‍යංජන ආදී මේයන් තමයි මේ ශරීරය වැඩිනේ. දැන් අද අපේ ශරීරය පවතින්නේ ඔය බස්මාල ව්‍යංජන ආදී මේ ආහාර ටික හින්දා. ඒක තමයි ශරීරයේ පවතින්නේ. ඒවා නැති වුණොත් ශරීරයේ පවතින්නේ. නගණිය මේ කය ශරීරය ආහාරයෙන් තමයි මේ ඉපදිලා තියෙන්නේ, පහළ වෙලා තියෙන්නේ.
ඊළඟට වදාරනවා ආහාරං නිස්සාය ආහාරෝ පහතං. මේ ආහාරයේ අසුරු කොටගෙනම ආහාරෝ පහතං. ආහාරය පිළිබඳව තිබෙන ආශාව නැති කරන්න. ආහාර නිසා එක කර ආහාරං නිස්සාය ආහාරෝ පහතං. ආහාරය නිසාම ආහාරයේ පිළිබඳ ඇති ආශාව ප්‍රහාණය කරන්න. කොහොමද ප්‍රහාණය කරන්නේ? මෙතන මදාරලා තියෙනවා. භගිනේ දෙක්ඛු ආහාරං ආහාරේති නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය. මදේ වැඩිම, ශක්තිය වැඩිම, බලය වැඩිම ආදී මේව බලාපොරොත්තු වෙන්නේ මේ ආහාරයේ වළඳන්නේ. ශරීරයේ හැඩ වැඩ ගන්නන්න විභූෂණය කරන්න නෙවෙයි. මනමට මේ කයේ පැවැත්ම පිණිස යාවදේව ීමස්ස කායස්ස තිතියා. මේ කය පවතින්නේ ආහාරයෙන් තමයි. ආහාර විතරක් නෙවෙයි. අවිද්‍යා තෘෂ්ණා ආහාර කියන හතරෙන් මේ කයේ රූප ධර්ම වැඩෙනවා. අවිද්‍යා තෘෂ්ණා ස්පර්ශ කියන මේ හතරෙන් මේ කයේ නාම රූප ධර්ම වැඩෙනවා. නාම ධර්ම වැඩෙනවා. එතකොට මේ නාම රූප වැඩෙන්න ආහාරයේ ප්‍රධාන එකක් වෙනවා. යාවදේම ීමස්ස කායස්ස තිතියා. මේ කයේ පැවැත්ම පිණිස බ්‍රහ්මචර්යානුග්‍රහාය. බ්‍රහ්මචර්යාම කියන්නේ ආර්ය මාර්ගයේම නැත්නම් සීල සමාධි ප්‍රඥා. මෙන්න මේවට අනුග්‍රහය. බ්‍රහ්මචර්යාව. පුරාණංච වේදනං පටිහංක. පරණ වේදනා. වේදනා කියන්නේ බඩගින්න කියන්නේ වේදනාවක්. ආහාර හිඟවුනහම නැති වුනහම බඩකින්නේ. ඒක වේදනාවක්. පුරාණ වේදනා කියන්නේ ඒක. නවන්ත වේදනං පටිහංක. අලුත් වේදනා කියන්නේ වැඩිපුර ඕනෑමට වැඩිය උත්සන්නත වෙනවා වගේ ආහාර ගත්තොත් උන අලුතෙන් වේදනා කියනවා. පරණ වේදනා නැති වෙලා අලුත් වේදනා. ඒවා නැති කර ගැනීම. පුරාණංච වේදනං පටිහංකාමි නවන්ත වේදනං උපාදිතාමි යාත්‍රාචනේ භවිස්සති. මගේ ජීවිත පැවැත්ම වෙනවා. යාත්‍රාචනේ භවිස්සති අනවද්දතාච පාතිවිහාරෝචාච. මේක නිවැරදි එකක්. සැපදීන ීමස්ස කායස්ස තිතියා. මේ කායේ පැවැත්ම සඳහා. එතකොට මෙන්න මේක තමයි ආහාර පිළිබඳව බුද්ධිමත් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළා. ආහාරයේ පිළිබඳව තිබෙන සංනාම ආශාව දුරු කරන පිළිවෙල. ඒක දුරු කරන්නේ ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බෝ කියලා ඔය ආනන්දාන්දරුවගේ ආහාරයේ ඇසුරු කොටගෙන ආහාරයේ නිසා ඇතිවෙන ආශාව ප්‍රහාණය කරන්න. ඔන්න එක කාරණා.
ආනන්ද හාමුදුරුවෝ වදාරන්නේ ආහාර සම්භූතෝ අයම් බබිනි කාය. නැගණියනි මේ කය ආහාරයෙන් තමයි හැදිලා තියෙන්නේ. ආහාරං නිස්සාය ආහාරෝ පාතප්ප. මේ ආහාරයම ඇසුරු කොටගෙන ආහාරය පිළිබඳව තියෙන තණ්හාව ආශාව ප්‍රහාණය කරන්න. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට ප්‍රතිපත්ති පුරනකොට බණ භාවනා කරනකොට ඔන්නය ප්‍රයෝජනය සඳහා තමයි ආහාර ගන්න. ඔය කියන්නේ මේ ශරීරයේ ලක්ෂණ කරගන්න, වඩා ගන්න, බලය ලබා ගන්න ඒවට නෙමෙයි. තමන්ගේ ජීවිත පැවැත්මට මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගැනීම. ඔන්න ඔය විදිහටයි. එතකොට එහෙම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට ආහාරය පිළිබඳව තිබෙන ආශාව ගන්නාව නැති වෙලා. දැන් ආහාරවල තියෙන රසය, ප්‍රධානික රසය, ඒ රසය කැලෙන්නේ නැහැ. ඊළඟට නිරසය, රස නැති එක, ඒවට ගැටෙන්නේ නැහැ. ඒ දෙකටම යන්නේ. ආහාරය උපනිශ්‍රේ කරගෙන ආහාරය පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා ආහාරය ගැන තියෙන ආශාව තණ්හාව ප්‍රහාණය කළා. ඔය සමහර තැන්වල තියෙනවා අටන් භික්ෂුන් වහන්සේලා ආහාරය ගනිද්දිම මාර්ගඵල ලබනවා. මොකද මේ යෝනිසෝ මනසිකාරයෙන් මේක කරලා. ආහාරය ගනිද්දීම මේ ප්‍රතිපදාව. දැන් මේ සාමාන්‍ය භාවනාවේ මොනවාරි බුදු ගුණයක් මෙනෙහි කර මෛත්‍රී අසුභය මරණය වමනෙහි කර ආහාර ගන්න. මොකද ආහාරය පිළිබඳව තිබෙන කෙලෙස් යටපත් වෙනවා. අර මහා තේසයදෝ නාහිපානන් වහන්සේ ගන්න භාවනාව අත යවනවා, කෑම අනනවා, කටට වේනවා, කටේ ඇටෙනවා, රස දැනෙනවා, විකනවා, දිලිනවා ඔක්කොම මෙනෙහි කරනවා. හැම බත් පිටක් පාසාම මෙනෙහි කරනවා. එතකොට ආහාරය නිසා කෙලෙස් ආසාව ඇති වෙන්නේ නැහැ. ඒක තමයි පළමුවෙන්ම දේශනා කරන්නේ. ආහාර සම්භූතෝ අයං බබිනිකායෝ ආහාරං නිස්සාය ආහාරෝ පාත. පළවෙනි කාරණා හතරක්. ඊළඟට දෙවෙනි එක තණ්හා සම්භූතෝ අයං බබිනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පාතබ්බා. නගණියනේ මේ කය තණ්හාව නිසා හටගෙන තණ්හාව නෙමේකට මුල. තණ්හාව නිසා තමයි මේ කය පංච උපාදානස්කන්ධය මොක හරි මේක පහළ වෙලා. තණ්හං නිස්සාය තණ්හා පහතක්. තණ්හාව ඇතුළු කොටගෙන තණ්හාව සාහනය කරනවා. මේක අසනායට ශ්‍රාවකයන්ට යම්කිසි ගැටලුවක්.
ගැටලුවකට මත වෙනවා. තණ්හං නිස්සාය තණ්හා පහත. තණ්හාව ඇසුරු කොටගෙන තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට තණ්හාව උපකාර කරගෙනයි මේ තණ්හාව ප්‍රහාණය කරන්න තියෙන්නේ. මේක හොඳට හිතන්න ඕන කාරණයක්. තණ්හං නිස්සාය තණ්හා පහත. තණ්හාව ඇසුරු කොටගෙනම තණ්හාව ප්‍රහාණය කරන්න. කොහොමද ඒක කරන්නේ? මේ දේශනාවෙම තියෙනවා යම් භික්ෂුවකට ආරංචියක් ලැබෙනවා. මොකක්ද මේ ආරංචි? ආවල් භික්ෂුව මේ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා මාර්ගඵල ලබලා රහත් වෙලා වාසය කරනවා කියලා ඔන්න ආරංචිය ලැබෙනවා. මේ බොරුවට රහත් වෙලා නෙමෙයි ඇත්තටම රහත් වෙලා. අනාද ඉන්නවනේ හරියට බොරුවට රහත් වෙච්ච එහෙම එකක් නෙමෙයි. ඇත්තටම රහත්. තමන්ගේ හිතවතෙක් හරි ගන්න තියෙන කෙනෙක් හරි රහත් වෙලා කියලා එක බුදුහාමුදුරුවෝ රහත් වෙලා කියලා වදාරනවා. තමන්ගේ රහත් බව ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම ආරංචියක් තියෙනවා. එතකොට එයා කල්පනා කරනවා හිතනවා අනේ මගේ හිතවත අහවලා කවුරු හරි රහත් වෙලා මමත් රහත් වෙන්න ඕන කියලා ආසාවක්. එතන ඇතිවෙන්නේ ආසාවක්. මමත් කොහොම හරි රහත් වෙන්න ඕන කියලා ආසාවක්. එතකොට අටුවාවේ කියන මේ ආසාවට මොකද කරන්න ඕනේ? ආසාවෙන් මොකද වෙන්නේ? ප්‍රතිසන්දියකට අදිනවද? නෑ එහෙම දෙයක්. මේ ආසාවෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ තණ්හාව සේවිතම්බාන්න සේවනය කරන්න ඕනේ. මේ තණ්හාව සේවනය කරන්න. මේක පොඩ්ඩක් හිතන්න ඕන කාරණයක්. මේ තණ්හාව සේවනය කරන්න. තණ්හාව යට ඉඳගෙන සමාන වීමටම උපකාර කරනවා. දැන් මේ කවුරුත් මේ කටයුතු කරනකොට ඔක වැදගත් කාරණයක්. දැන් හොඳ ලස්සන ප්‍රතිපිච්ච සුවඳහමන මල් ටිකක් ගන්න. මොකද හිතන්නේ එතකොට? අනේ මේක කඩලා බුදුහාමුදුරන්ට පූජා කරන්න නැත්නම් අර මල් ටික දැක්කම මොකද ඇති වුනේ? ආසාවක්. මේ මල් වලට ආසාවක්, තණ්හාවක් ඇති. ඔන්නේ තණ්හාව ඒකම අනිත් පැත්තට හැරුණා. මේ මල් ටික කඩලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. අන්න එතකොට කුසලයක් පැත්තට හැරුණා. කුසලයක් බවට පත්. ඔන්න මාරුවේ නැහැ. තණ්හාව තමයි. දැන් මේ අය භාවනා කරන්නේ පිළිගන්නේ තණ්හාව. හරිද? නැද්ද? මාර්ග කොල්ල ගන්න ඕන කියලා ආසාවක් නැද්ද? ඔව් ඒක තමයි තණ්හාව. ඒක තමයි තණ්හාව. හැබැයි තණ්හාව නැතුව බණ භාවනා කරන්න බෑ. පාටවත්.
තණ්හාව නැත්නම් කුසල් ඇති වෙන්නේ නැහැ. කුසල් ඇති කරගන්නට තණ්හාව උවමනා කරනවා. මේ කවුරුත් පිළිගන්නේ බණ භාවනා කරන්නේ මොකද? ආගේ හිතේ තියෙන මේ මාර්ගඵලයක් අවබෝධ කරගන්න ඕන, රහත් වෙන්න ඕන කියලා හිතේ යට තියෙනවා. ඒකටයි මේ බණ භාවනා කටයුතු කරන්නේ. එතකොට ඒක තණ්හාව. සියුම් තණ්හාව. ඊළඟට මොකද කරන්නේ? සීලේක පිහිටලා භාවනා, සමාධි, දර්ශනා භාවනා කරනවා. මොකද වෙන්නේ එතකොට තණ්හාවට? ඔන්න තේරුම් ගන්න වෙන වැඩි. එතකොට තණ්හාව නැතිලා අඩුලා යනවා. දැන් ඔය තණ්හාව නැතුව මොනවත්ම කියක් දහමක් මේ අපිට කරන්න බෑ. තණ්හාව නැත්නම් කුසල් ඇති වෙන්නේ නැහැ. ඔය විදිහට මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරණ අය කොහොම හරි මාර්ගඵලයක් ලබන්න ඕන. එහෙම නැත්නම් මේ සතර දුක් නැති කරගන්න ඕන, රහත් වෙන්න ඕන කියලා හිත යට තියෙන කල්පනාවක්, ආශාවක්, කැමැත්තක්, ඕනකමක්. ඒක තමයි සියුම් තණ්හාව. ඊළඟට මොකද කරන්නේ? ඒ තණ්හාව නිසා ඔන්න සිල් සමාදන් වෙනවා, සමාධි දර්ශනා වඩනවා. මේක වෙන්නේ තණ්හාව නිසා. එතකොට සිල් සමාදන් වෙලා සමාධි දර්ශනා වඩනකොට අර තණ්හාව නැති කිරීමේ පැත්තට වැඩ කරනවා. තණ්හාව යට ඉඳගෙන තමන්ම නැතිවීමට උපකාර කරනවා. ඒකයි උතන වෙන්නේ. ඔබ සමාධියක වරදවා තේරුම් ගන්න වැඩක්. ඉතින් මල් පහන් පූජා කරනකොට ඕවාගේ තණ්හාව ඇති වෙනවා නේද? පිනක් වෙන්නේ කොහොමද? ධර්මය කියනවා නේද? ඔව්. කොහොම තමයි පිනක් වෙන්නේ? ඔනේ රුම් මල් හරි මොනවා හරි මල් එකතු කර ගන්නවා ලක්ෂණ දැකලා. එහෙම නැත්නම් හොඳ සුවඳ අඳුම්පු ඒවට ආසන්නේ. ඒ ඔක්කොම එකතු කරගෙන මොකද කරන්නේ? ඒවට ආසාවෙන් මොන අරගෙන ගිහලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. එතකොට ආසාව මුල් වෙලා මේ පැත්තේ කුසල් ඇති වෙනවා. ඔන්න තේරුම් ගන්න අපි කරන ප්‍රතිපත්ති කොහොම තමයි. හැමදේම කරන ප්‍රතිපත්ති කොහොම තමයි. හැමදේම තණ්හාවෙන් තමයි මේ වැඩි කරන්නේ. එතකොට අටුවාවේ කියනවා මේක සේවනය කළ යුතුයි කියලා. මේ කියන ලද තණ්හාව සේවනය කළ යුතුයි. මොකද ඒක සේවනය කළාම තමන්ගේ දුක් නැති කරගන්න පුළුවන් වෙනවා. මේ කියන්නේ අර වෙන වෙන තණ්හා ගැන නෙමෙයි. දැන් ඉඳන් කඩන් වලට තණ්හා. ඒවත් නෙමෙයි. ඒවා මේකට සම්බන්ධ නැහැ. ගෙවල් දොරවල් වලට හල්ලිය වාගේ මොනවා හරි වෙන තියෙන වෙන වෙන දේවල් වලට කියලා තණ්හාව මේකට එහෙම සම්බන්ධ කරන්න බෑ. ඒක සතර දිගට යන වැඩෙන තණ්හාව. ඒව හැම සේවනය කරන්න හොඳ නැහැ. ඒකට සංකාරය යන දිගට. මේ කියන්නේ අහවල් මගේ මිත්‍රයා නෑ කවුරු හරි ඔන්න රහත් වෙලා. අනේ මමත් කොහොම හරි රහත් වෙන්න ඕන කියලා ආසාවක්, යොම් තණ්හාවක් ඇති වෙනවා. ඇති වෙනවා මොකද කරන්නේ? ඔන්න රහත් වෙන්න මාර්ගඵල ලබන්න ප්‍රතිපත්ති පුරනවා. සිල් පුරනවා, සමාධි දර්ශනා පුරනවා. මොකද අපි රහත් වෙලා මමත් රහත් වෙන්න ඕන. ඒකට ආසාවෙන් මේවා කරනවා.
කරනකොට ආසාව යටින් ඉඳගෙන තමා නැතිවීමටම උපකාර කරනවා. එලා හිටන් මොහොම ගිහිල්ලා ආසාව නැති වෙනවා. සෝවාන් ආදී මාර්ග ඵලවලදී ආසාව නැති වෙලා යනවා ටිකෙන් ටික. එකපාරට නෙමෙයි. රහත් වෙනකොට ආසාව සංහාව සම්පූර්ණයෙන්ම නැති වෙලා. එතකොට මොකද වුනේ? සංහාව යටින්දගෙන තමාම නැතිවීමට උපකාර කරනවා. තණ්හං නිස්සාය තණ්හා පහතම්බා කියලා වදාන්නේ. තණ්හාව ඇතුළු කොටගෙන තණ්හාව ප්‍රහාණය කරන්න. ඔය දෙවෙනි කාරණය. දැන් අපි කරන වැඩ කටයුතු ගැන හැම එකක්ම ඕමයි. හැම එකක්ම ඕම තමයි. අනහවල් තන ගාණයක් දෙන්න යන්න ඕන. මොකද එතන ඇතිවෙන්නේ? ආසාවක්. ආසාවක් ඇති වෙනවා. මුලින් ඇති වෙන්නේ ඒක. අන්න ගිහිල්ලා හිටන් කවුද එක්කාරි තනියෙන් හරි ගිහිල්ලා ඔන්න දාන දෙනවා. ඔන්න දැන් දානමේ කුසල පිළිවෙනවා. කොට මුලදී ඇති වුණේ ආසාව. දැන් ඇති වෙන්නේ කුසල. ඒකනේ මේ පරිවර්තනය. බණ භාවනා කරන්න යනවා කියන එකත් ඔහොම තමයි. ඊළඟට තව නොයේ පින්කම් වලට යනවා. බණ අහන්න යනවා. අනේ හරි හොඳ බණ ටික අහන්න යනවා. මොකද හිතන්නේ? ආසාව නෙමෙයි. ආසාව, සියුම් ආසාව. සියුම් ආසාව. ඒ සියුම් ආසාවෙන් ගිහිල්ලා අන්න බණ අහනවා. අන්න ආසාව යටපත් වෙලා යනවා නැතිලා යනවා. ඔය හැම එකක්ම ඔහොම තමයි. දන් දීම, සිල් රැකීම, දැන් භාවනා කිරීමත් තියෙනවා. දැන් භාවනා කරන්නේ තණ්හාවෙන් කිව්ව සමහරු මොනවා කියයිද දන්නේ නැහැ ඔකට. භාවනා කරන්නේ තණ්හාවෙන් තමයි. මොනවාට? බලාපොරොත්තු රහත් වෙනවා. ඒකට තියෙන තණ්හාව. රහත් වෙන්න තියෙන තණ්හාව නිසා භාවනා කරනවා. එතකොට තණ්හාව මෙහි ඉඳගෙන තමාම නැතිවීමට උපකාර කරන කවදා හරි මේ බලාපොරොත්තු නිසා රහත් වෙනවා. ඒක තමයි තණ්හං නිස්සාය තණ්හා පහතක්. තණ්හාව ඇතුළු කොටගෙනම තණ්හාව ප්‍රහාණය වෙනවා. කලින් කිව්වනේ මේ අනිත් තණ්හා මේකට සම්බන්ධ නැහැ කියලා. වෙනත් බාහිර දේ පිළිබඳව ගෙවල් දරවල් දන් කඩන් අඳුන් ආයත්තන් කනකර ආභරණ දූ දරුවන් යාන වාහන ආරෝමය ගැනත් තියෙන තණ්හාව. ඒවා මේකට සම්බන්ධ නැහැ. ඒවා තණ්හාව නිසා තණ්හාවම වැඩෙනවා නේද? තණ්හාව නිසා තණ්හාවම වැඩෙනවා දැන් වෙන්නේ. මේක එහෙම එකක් නෙවෙයි. මේ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව තියෙන. තමන් අර ඇති කරගන්න සියුම් ආශාව තණ්හාව නිසා තමන්ට තණ්හාව නසා ගැනීමට පුළුවන්. තණ්හං නිස්සාය තණ්හා පහතක්. තණ්හාව ඇසුරු කොටගෙන තණ්හාව ප්‍රහාණය කරන්න ඕන. ඔය දෙවෙනි කාරණය. මාන සම්භූතෝ අයං භගිනිකායෝ මානං නිස්සාය මානෝ පහතක්. මේ කය නැගණියනි මේ මානෙන් වැඩිලා තියෙන මාන කියලා කියන්නේ සේය මාන, සවිත මාන, නීන මාන. මම ඔක්කොටම වැඩි උසස් කියලා මානවා. කොහොමද වැඩි මම තමයි උසස් ප්‍රධාන පුරුෂයා වන්න මානවා. සේය මාන. කවුරුහරි ගුණවතෙක් කිල්ලොත් එහෙම කෙනෙක් කියන එයත් එකයි මමත් එකයි කියලා ඔන්න සමාන කරනවා. සදිත මාන.
තේයමාන සදිසමාන හීනමාන තමන් බොහෝම පහත් කොට ඉතිරානේ අපි ඉතින් කොහොමද කරන්නේ ඔය අපි කියලා හිතන් තමන් පහත් කොට ගලනවා හීනමාන. ඕක තමයි මානෙ කියන්නේ. ඕක තණ්හාව වගේ 108කටම බෙදෙනවා. තණ්හාවත් 108කට බෙදෙනවා. තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන හයයි. ඔය හය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දුවාම තුනෙන් ගුණ කළාම 18ක්. ඒ තණ්හා එකම තණ්හා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තුනෙන් වැඩි කළාම 18ක්. ඒ 18 ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකෙන් ගුණ කළාම 36ක් වෙනවා. ඒක අතීත වර්තමාන අනාගත කියන තුනෙන් ගුණ කළාම 108ක් වෙනවා. අටෝරාසියක් සංහාව කියන්නේ ඕක තමයි 108. සංහාව 108ක්. මාන්නෙත් එහෙම තමයි. අර විදියටම 108කටම බෙදෙනවා. මාන සම්භූතෝ අයං භගිනිකායෝ මානං විස්සායමානෝ පහත. නැගණියනේ මේ කය මානෙන් උපන්නා. අලතියා පුතේයමාන සදිසමාන හීනමාන වයන් තමයි. මානං විස්සායමානෝ පහත. මානේ සාමමානේ ප්‍රාණේ කරන්නේ. ඒකෙත් නිදසුන අර වගේම තමයි. ආරන්තියක් තමන්ගේ හිතෙත් කාරි ගන්න කියන කෙනෙක් කාරි මේ සියලු කෙලෙසුන් නැසලා රහස්‍යලා වාසය කරනවා කියලා වුණ ආරන්තියක්. එතකොට එයා කල්පනා කරනවා එයා රහස්‍යලා මම කොහොමද? තමන් ගැන ලොකුවට හිතනවා මාන්නේ. අර කලින් එක ආශාවෙන් හිතන මේක මානයි. මානය ඇති කරගන්න. මමත් මේක කරන්න ඕන. මාන පුළුවන්කම. ලොකුකම මාන්නාදිකම හිතනවා. මමත් ඒක කරන්න ඕන. එහෙම හිතන්නේ. තමන්ගේ යාළුවෙක් හරි වෙනත් කෙනෙක් හරි ගන්න කියන කෙනෙක් හරි රහත් වෙලා කියලා ආරංචි වුණාම යා රහත් වෙලා මොකද මට බැරි. මට බැරි මොකද මමත් කරන්න ඕන. ඔන්න මාන්නයක්. මානං නිස්සාය මානෝ පහත. මානේ අසුරු කොටගෙනම මානය ප්‍රාණය කරන්නට. මානය ඒකත් ඉතින් බොහොම ඈතට යන්නේ එක. රහත් වුණාම තමයි ඒක නැති. සංනාව නැති වෙන්නේ රහත් වෙනවා. ඒකක් නැති කරන්නේ. තමන්ගේ යාළුවෙක් හිතවතෙක් ගන්න කියන කෙනෙක් රහත් වෙලා කියලා ආරංචි වුණාම යා රහත් වෙලා මොකද මට බැරි. කියලා තමන්ගේ මානෙත් පුළුවන්කාරකම ඒක ඇති කරගන්න. ඇති කරගෙන මොකද කරන්නේ? එයාත් රහත් වෙන්න වෑයම් කරනවා. අනේකට මුල්ුනේ මොකක්ද? මානෙ. සිල් පුරනවා, භාවනා කරනවා, ප්‍රතිපත්ති ධර්මයන් පුරනවා,
මොනවාද ගන්නේ යාළුවාගේ රහත් ඒ හැමතැනම ක්‍රියා කරන්නේ මොකද්ද මානෙ ක්‍රියා මානෙන් තමයි සිල් ගන්නෙ බණ භාවනා කරන්නේ ඔක්කොම දැන් මේ ආයත උනත් හිතෙන්න පුළුවන් අතීත එකක් අතීතේ කවුරු හරි රහත් වුණා කියලා බණ දහම් අහනකොට හරි ඒවත් හිතෙන්න පුළුවන් එයා රහත් වෙලා ඉතින් මමත් කොහොම හරි කරන්න ඕන කියලා නිකන් හිතට ගන්නවා පුළුවන් කාර්යකම මොකයි මට බැරි එයා කළා නම් ඇයි මට බැරි කියලා හිතන් මේ මාන්නයට අනුව හිතලා යා කරන්නේත් මොකද අර රහත් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති පුරුණ සිල් පුරනවා සමාධි දර්ශනා භාවනා කරනවා සීල සමාධි ප්‍රඥායම නැත්නම් ආදීම මොනවා මේ නිවන් දැකීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ධර්මයන් පුරන අනේකට මුල්ුනේ පද්මා දැන් කවුරු හරි දානයක් දෙනවා අයි මටත් බැරි මම දෙන්නම් නෙවෙයි ඉතින් මොකද හිතෙන්නේ මානෙ තමයි යන්නේ මම දෙන්නවා නෑ ඊට වැඩිය හොඳට ඉගෙනින් දෙන්න ඔන්න මානෙ හිතෙනවා ඊළඟට මොකද කරන්නේ ඉතින් දානෝම කරන්නේ ඒකල්ලා ආරාධනා කරලා ඒ කටයුතු කරලා දාන දෙන්න මොකද උනේ මාන්නේ හින්දා එතනින් ආට කුසල් නැති අන්න මානය මුල් කරගෙන කුසල් ගන්න කවුරු හරි යනවා සීල භාවනා කටයුතු කරන්න එහෙම ආරම්භ ඒගොල්ලෝ යනයි මට බැරි මමත් යනවා මේ මාන්නෙන් හිතන්නේ මමත් යනවා ඊළඟට මෙයා සීල භාවනාදී කටයුතු කරනවා හිතා එයාත් අර විදියට ඉහළ මට්ටමකට යනවා මේ මානය ප්‍රතිසන්දියකට අදින්නේ නැහැ කියන්නේ කියලා තියෙන්නේ මානය අනික් මානය වගේ නෙවෙයි තණ්හාවත් එහෙමයි ඔය කලින් කියපු තණ්හාව කෙනෙකුගේ ප්‍රතිසන්දිය සඳහා ඇදගෙන යන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ මානෙත් එහෙම තමයි. මානයත් ප්‍රතිසන්දිය සඳහා ඇදගෙන යන්නේ නැහැ. එතකොට මේ මානය සේවනය කරන්න මානය සේවනය කරන්න කියලා. මොකද මේ මානය නිසා මානය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක මානය යටින් ඉඳගෙන තමාම නැතිවීමට කටයුතු කරනවා. ඒ නිසා මේ මානය සේවනය කරන්න කියනවා. අනිත් හැමතැනම මොහොම තමයි. සම්පහන් දෙනකොට පින්කම් කරනකොට එක්කෙනෙක් පින්කමක් කළාම මම ඉහිලින් කරන්න ඕන කියලා එහෙම කරනවා. එතන මානෙ ක්‍රියාත්මක වෙනවා මුලදී. පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? කුසල. ඒ කුසල ඉපදීමට මානය හදනවා. අර තණ්හා වගේම තමයි. කුසල් ඇති කර ගැනීමට තණ්හාව පදනම වෙනවා. ඒ නිසා තණ්හාව මානය කියන දෙකම ප්‍රතිසන්දි සඳහා ප්‍රතිසන්දියකට යන්නේ නැහැ. ඒ නිසා
නිසාය දෙකම මේ කියන තණ්හාවයි මානයයි සේවනය කරන්න කියනවා. මොකද සේවනය කළාම තමන්ට සාපසක් වෙනවා. තමන්ගේ නිවන් මඟ සකස් වෙන එක සේවනය කරනවා. තණ්හාව හොඳ එකක් නෙවෙයි. මානයත් හොඳ එකක් නෙවෙයි. ඒ වුණාට ඒක සේවනය කළාම තමන්ට වැඩක් වේගයක්. දැන් ওই පින්දාම් කරන අය කවුරුත් එහෙම. පූජා කියන්නේ මල් පහන් පූජා කරන්නේ, සුවඳුම් මරවණිය පූජා කරන්නේ, දම් පහන් දෙන්නේ. ඔය නොයේ කාල පින්දාම් කරන්නේ තණ්හා මාන දෙක අපාලේ. ඊළඟට ඒවා කරලා තණ්හා මාන දෙක තමන්ම ඒවා ක්‍රමයෙන් අඩු කරලා අන්තිමට ප්‍රහාණය. ඒක තමයි වදාළේ ආනන්ද හාමුදුරුවෝ මාන සම්භූතෝ අයං භගිනි කායෝ මානං විස්සාය මානෝ පහත. නැගණියන මේ කය මානය නිසා හැදිච්ච එකක්. ඒ නිසා මානය ඇසුරු කොටගෙනම මානය නැති කරන්න ඕන. ඔය තුන්වෙනි කාරණය. හතරවෙනි එක මේ තුන සම්භූතෝ අයං භගිනි කායෝ මේ තුනේ හේතු ඝාතෝ වුත්තෝ භගවතා. නැගණියනේ මෛතුනේ කාම සේවනයේහි කාම සේවනයෙන් තමයි මේ කය බැඳිලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ. මාදික පෙත්‍රික සම්භවෝ කියලා දේශනාව තියෙන්නේ මෞපියන් නිසා හැදිච්ච එකක් තියෙනවා. මේ තුන සම්භූතෝ අයං භගිනි කායෝ. නැගණියන මේ කය හැදිලා තියෙන්නේ මෛතුන කාම සේවනය. මේ තුනේ හේතු ඝාතෝ උත්තෝ භගවතා. භාග්‍යවතුන් වහන්සේ මෛතුන ධර්මයේ කාම සේවනයේ හේතු ඝාත කියන සම්පූර්ණ එක නැති කිරීම දේශනා කළා. කාම සම්පත් කාම සේවනය ඒවා නැති කිරීම දේශනා කළා. දැන් මේ කියන්නේ පරිද්දං සඳහා. අර භික්ෂුණියටත් එමය කාටත් පරිද්දන්ට එහෙමයි. සාමාන්‍ය ජනතාවට එහෙම දෙයක් නැහැ. දැන් සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ දිහිගේ වාසය කරනවා. විශේෂයෙන් සෝවාන් විත්‍යාය දිහි ජීවිත ගත කරනවා. ඒක තහනමක් ගැටලුවක් මොකද? විසාකාවගේ දරුවෝ 20ක් සෝවාන් ආර්ය ශ්‍රාවකව චූල සුභද්‍රා කුක්කුට මිත්‍රයාගේ භාර්යාව දරුවෝ 7 සෝවාන් නැහැ. ඉතින් සෝවාන් සකෘදාගාමී ටිකක් අඩුයි. සෝවාන් පුද්ගල ඕන තරම් ඉතින් ජීවිත පෞල් ජීවිත ගත කරනවා, කාම සම්පත් අනුභව කරනවා. ඒක ගැටලුවකුත් නෑ, තහනමකුත්. හැබැයි තියෙන එක සීමාවක්. සීමාවක් කියනවා. ඥානිකයට වගේ මේ සීමාවක්. මොකක්ද සීමාව? දැන් ඕනතරම් පංචකාම සම්පත් අනුභව කරන්න පුළුවන්. හැබැයි සතුන් මත ඒක කරන්න බෑ. ඒක තමයි. හොරකම් කර ඒකත්. දුරාචාරයේදී ඒවත්. බොරු කීකියා සහමෙර ගොමි ඒ පහෙන් ඒව කර නම්
කාම සම්පත් විඳින්න බෑ. ආර්ය ශ්‍රාවකයන්ට තියෙන තහනම ඕක තමයි. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෝ පංචශීලයේ ඉතිර වශයෙන්ම සැප ගන්නවා හැදේ. ඒක රැකෙමින් අද වුණත් ඕන දවසක සාමාන්‍ය ජනතාවට කාම සම්පත් අනුභව කරාට වැරද්දක් නෑ. පංචශීල හොඳින් ආරක්ෂා කරගන්න. ඒක සාමාන්‍ය ජීවිතයේ කාර්යයක්. ඒක වැරද්දක් නෑ. දූ දරුවන් හදුවට ඒකට වැරද්දක් නෑ. ඒකත් එහෙම හදලා තියෙනවා. නමුත් මේ ශාසනයේ කාමයන් පිළිබඳව නැත්තට නැති කිරීම දේශනා කරනවා. යම් පංචශීලයේදී නම් සතුන් මැරීම, ඔය කරකම් කිරීම, තුන්වෙනි එක අබ්‍රහ්මචර්යය. තුන්වෙනි එක ගිහිල්ලා එතකොට මේ රාතිමෝක්ෂ සංවර සීලේ භික්ෂුන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලානේ පළවෙනි එක ගිහිල්ලා තියෙන පළවෙනි අංක 1. මොකද මේ ශාසනයේ මේ නෛෂ්ක්‍රම්‍ය තමයි ප්‍රධාන දේ. පාරාජිකාවලදී දෙවෙනි පාරාජිකාව බොහොම ගැඹුරු දීර්ඝ විස්තරයක්. ඒ ඔක්කොම තියෙද්දි මුලටම බුදුහාමුදුරුවෝ වදාළේ ඔය මායිතුන දෙවෙනි කාමයන්ගෙන් වෙන්නේ. මොකද නෛෂ්ක්‍රම්‍ය ප්‍රධාන කොට තමයි මේ ශාසනය පවතින්නේ. නෛෂ්ක්‍රම්‍ය. ඒකයි එහෙම දේශනා කරලා තියෙන්නේ. දැන් මෙතන ආනන්ද හාමුදුරුවෝ වදාරන්නේ මේ තුන සම්භූතෝ අයං භගනිකායෝ මේ තුනේ හේතුඝාතෝ වුත්තෝ භගවත. නැගණියන්නේ මේ මායිතුන කාමසේවණයෙන් මේ කය හැදිලා තියෙනවා. ඒ කාමසේවණයෙහි කාමේහි සම්පූර්ණයෙන් මේක හේතු ඝාතනය කිරීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනා කළා මේ භික්ෂුණියගේ තත්ත්වය ගැන කලා. අර ලෙඩ ගන්න හිටිය භික්ෂුණියට දැන් හොඳට තේරුම් ගියා අවබෝධ. ඇගේ කල්පනාව තිබුණේ වෙන එකක්. ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ සිතක් ඇති කරගෙන. නමුත් මේ දේශනාවෙන් ඒ ඔක්කොම නැතුව ගියා. ඉතින් ඇඳෙන් බහැලා ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳගත්තා. ස්වාමීනි මගෙන් වැරද්දක් වුණා. වැරද්දක් වෙච්ච බව මොකුත් නැහැ. එයාම දන්නවා තමන් කරපු වැරද්ද. ස්වාමීනි මගෙන් අත්‍යං බන්තේ අත්‍යගම අත්‍යං අත්‍යතෝ පටිගන්නාති. ස්වාමීනි මගෙන් වැරද්දක් වුණා. ස්වාමීනි මගේ වැරද්දක් හැටියට ඔබ වහන්සේ පිළිගන්නාති. කියලා හිතන් බොහොම ගෞරව භක්තියෙන් ආනන්ද හාමුදුරුවන්ට වැඩ වැටුණා. ඔබට එතනින් මේක අවසන් වුණා. ඔබට භික්ෂුණියගේ තිබිච්ච අදහස් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මේ පැත්තට හැරිලා කටයුතු කළා. කියන එකයි තේරෙන්නේ. ඔක තමයි මේ භික්ෂුණී සූත්‍රයේ කියලා ඔකට කියන්නේ. මේකේ කාරණා 4ක් ආනන්ද හාමුදුරුවෝ වදාළා. ආහාර සම්භූතෝ අයං භගනිකායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතං. නැගණිය නෙමේ ආහාරයෙන් තමයි මේ ශරීරේ වැඩිලා තියෙන්නේ. ආහාරය නිසා ආහාරය ප්‍රහාණය කරනවා. තණ්හා සම්භූතෝ අයං භගනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පහතං. නැගණිය තණ්හාවෙන් තමයි මේ කය වැඩිලා තිබෙන්නේ. තණ්හාව ඇතුළු කොටගෙන තණ්හාවම දුරු කරන්නේ.
මාන සම්භූතෝ අයං භගිනි කායෝ මානං විස්සාය මානෝ පහතක් නැගෙනියනි මානේ නිසා මේ කය වැඩිලා තිබෙනවා. නිසා මානේ අසුරු කොටගෙන මානය දුරු කරගන්න. මේ තුන සම්භූතෝ අයං භගිනි කායෝ මේ තුනේ හේතුගත උත්තෝ මතක. නැගෙනියනි මේ කාම සේවනේ කාමයෙන් තමයි මේ මෛත්‍රියෙන් මේ කය වැඩිලා තියෙන්නේ. ඒකේ හේතු ඝාතනය කිරීම විනාශ කිරීම බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට ඉතින් මේ භික්ෂුනේ කරුණ තේරුම් අරගෙන අදින් බිමට බහැලා ආනන්ද හාමුදුරුවන්ට බොහෝම ගෞරවයෙන් වන්දලා හිටන් උන්වහන්සේගෙන් සමාව ලබා ගත වෙන මොකුත් විස්තරයක් තියෙන්නේ. ඔක තමයි මේ කියන්නේ. මේක අපිට වැදගත් කරුණු ගණනාවක් කියනවා. ප්‍රධාන එකක් තමයි අර තණ්හා සම්භූතෝ අයං භගිනි කායෝ තණ්හං විස්සාය තණ්හා පහත. මේ තණ්හාවෙන් තමයි අපේ කය වැඩිලා තියෙන්නේ. තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව ප්‍රහාණය. එතකොට මේ ඔක්කොම මොකට අහු වෙනවා. මේ කවුරුත් එක්ක බෞද්ධයෝ පින්දහම් කරන්නේ පුණ්‍ය පූජා කරන්නේ මොකද? තණ්හාව. මේ සිත සමාදන් වෙලා බණ භාවනා කරන්නේ මොකද? තනක් තියෙන සියුම් තණ්හාව. නමුත් ඒ තණ්හාවෙන් මොකද වෙන්නේ? ඊළඟට අනිත් පැත්තට හැරෙනවා. තණ්හාව නිසා කුසල පැත්තට පරිවර්තනය වෙනවා. එතකොට තණ්හාව තමයි පදනම වුනේ මේ කුසල ධර්මයන් කොට ගැනීම. සමාධි විදර්ශනා කුසල් කර ගැනීමට මුල් පදනම වෙනම තණ්හාව. තණ්හාව නැත්නම් ඒවා කෙරෙන්නේ නැහැ. දැන් රාතුන් වහන්සේට කුසල් ඇති වෙන්නේ නැහැ. කොහොමද කුසල් ඇති? මොකද උන්වහන්සේලා තණ්හාව නැති කරලා. තණ්හාව නැති කළාම කුසල් නැති වෙන්නේ. තණ්හාව තියනාට තමයි කුසල් නැති වෙන්නේ. ප්‍රත්‍යඥයන්ට සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ කාටත් ඇති. ආර්ය අෂ්ටාංගිකයන්ට අඩුයි. මේ ප්‍රත්‍යඥයන්ට තණ්හාව නිසා තමයි හේරම කොමයි කුසල් ධර්මයන් ඇති. ඒකයි තේරුම් ගන්නට ඕන. සමහරවක වරදවා තේරුම් ගන්නවා ඇයි මේ මම ලස්සන මල් පූජා කරනකොට සුවඳ දුම් පූජා කරනකොට ඒවා ගැන තියෙන ආශාව අකුසල් නේද කියලා සමහරු කියන අකුසල් නෙවෙයි. හැබැයි තණ්හාව කොහේ තිබුණත් කුසල් නෙමෙයි. නමුත් එතනින් අනෙක් පැත්තට හරවලා හිටන් කුසල පැත්තට යොමු කරනවා. ඒ නිසා ඒ තණ්හාව සේවනය කරන්න කියලා ඉතින් මේකදී කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආද මේ ධර්ම දේශනාව නේදන් පැයක් පමණ ධර්ම ශ්‍රවණය කළා. හැමදෙනාම ඉතා වටිනා උදාර කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු ආශනා වේවා කියන ප්‍රතිපදාව